කල්පිතයක් නො වූ ආත්ම ප්‍රකාශනය. අයිබෝවන් ඔබ එක්වන්නේ අතීතා වර්ජනා වැඩසටහනත් එක්කයි. අපි විරුවන් සොයාගෙන යන ගමනක්. ජීවිතයේ ජාතික වශයෙන් වැදගත් වන චරිත ජනගත කරන්නට දරන උත්සාහයක් ඔබ ඇලුම් කරන වැඩසටහනක් මේ වැඩසටහන. අද අපි නැවතුනේ ජාතිකවාදී සටන් ව්‍යාපාරයට සෙවන දුන් මහා වෘක්ෂයක් ළඟ. අද නවාතැන්පල එතන. අපි කතානායකයා ඔබ හොඳින් දන්න කෙනෙක්. පසුගිය කාලේ ශ්‍රී ලංකාවේ ජාතික සටන් තුළ එමතතන් නව නිදහස් අර්ගලයක් තියෙන බව වටහා ගනිමින් ඒ පිළිබඳව පුළුල් සංවාදයක් රට තුළ ඇති කරන්නටත් බොහෝ දෙනෙක් කියන්නේ ඔහු නොසිටියා නම් ශ්‍රී ලංකාවේ දේශපාලන මෑත ඉතිහාසය අපිට මෙහෙම කතා කරන්නට වෙන්නේ නැහැ කියලා. ඒ තරම් දේශපාලන දේහයට ශ්‍රී ලංකාවේ දේශපාලන දේහයට බලපාපු චරිතයක්. ඒ චරිතය ඇතුළට ගමන් කරන්න ලද සූදානම්. අපි අඳුන ගන්නවා එතුමන් නමින් විමල් වීරවංශ මහත්මයා. ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. අපි කැමති දැන් මේ වැඩසටහනේ ආකෘතියම මිනිසුන්ගේ අතීත දිවියට ඇවිද යාම. ඔවුන්ගේ දර්ශනය සකස් වුණේ කොහොමද කියන කාරණා සොයා බැලීම. මම කැමති ඔබේ ඈත මතකයට යන්න. ළමා දිවිය. මගේ තාත්තා ගුරුවරයෙක්, නැටුම් ගුරුවරයෙක්. මගේ අම්මා සාමාන්‍ය ගෘහණියක්. තාත්තගේ වැටුපෙන් තමයි අපි ජීවත් වුණේ. මගේ මතකය තියෙන කාලේ මම ජීවත් වුණේ කළුතර උතුර විලේගොඩ කියන ප්‍රදේශයේ. අපි හිටියේ තාත්තගේ මිත්‍රයෙකුට අයිති විශාල ඉඩමක තරමක කුඩා නිවසක. ඒ කිට්ටුවම තමයි මගේ පාසල තිබුණේ. ඒ නිසා සාමාන්‍යයෙන් අපි පාසලට බස් එකේවත් බයිසිකලයේවත් නෙවෙයි පයින් ඇවිදගෙන ගියේ. කුඩා කාලේ පටන්ම කියවීමේ උනන්දුව තිබුණා. මට මතකයි දෙමාපියන්ගේ විරුද්ධත්වයේ මැද්දේ චිත්‍රකතා පත්‍ර මුලින්ම කියවන්න ගත්තා. සාමාන්‍ය චිත්‍රකතා පත්‍ර වලට කලින් චිත්‍රකතා වලින් තිබිච්ච ළමා චිත්‍රකතා, ළමා පත්තර, ඒවැය තිබිච්ච චිත්‍රකතා. ඊට පස්සේ සාමාන්‍යයෙන් යෞවනයන් ඉලක්ක කරගෙන යන චිත්‍රකතා බලන්න ගත්තා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් 6 වසර වගේ වෙනකොට ඉරිදා පත්තර කියවන්න පෙළඹුණා. කොහොම නමුත් කුඩා කාලේ පටන් කියවීමට තිබිච්ච උනන්දුවත් ඒ වගේම ක්‍රීඩාවට උනන්දුවක් තිබුණා. ඒ දේවල් මං හිතනවා කෙනෙක්ගේ පෞරුෂත්වය ගොඩනගන්න ප්‍රධාන වශයෙන් නිවහල් වෙනවයි කියලා. ගුරු භූමිකාවන් කොයිතරම් දුරට බලපෑවද? පාසල පශ්චාත් අධ්‍යාපන කටයුතු වලදී ඔබට බලපෑව චරිත ඉන්නවද මතක් කරන්න? සාමාන්‍යයෙන් 6 වසරේ ඉඳලා 10 වසර දක්වාම මට හිටියේ එකම පන්තිභාර ගුරුතුමියක්. එතුමියට කිව්වේ අප්සරා මිස් කියලා. එතුමිය අපේ ජීවිතවලට සෑහෙන බලපෑමක් කළා. මොකද හේතුව එක අවස්ථාවක දෙක විතරක් නෙවෙයි, මට තාමත් පැහැදිලි නෑ එතුමිය ඇයි දිගටම මාව පන්ති නායකයා කරගත්තේ කියලා. 6 වසරේ ඉඳන් 10 වසර දක්වාම දිගටම මම තමයි පන්ති නායකයා හැටියට කටයුතු කළේ. ඒකට හේතුව මට තාම තේරෙන්නේ නෑ. නමුත් එතුමිය ඉතා හොඳින් අපිව තේරුම් අරගෙන ඒ නායකත්ව භූමිකාවක් දීම සඳහා අවස්ථාව සහ අවකාශය නිර්මාණය කළ දුන්නා. මට මතකයි මම 10 වසරට හෝ 9 වසරේ ඉන්නකොට උසස් පෙළ පන්තිවල අයියලා දවල පත්‍රිකාවට විරුද්ධව උද්ඝෝෂණය කරන පාසලේ ඉදිරිපස කොටසේ පන්තිභාර ගුරුතුමිය ඇවිල්ලා කලින්ම අනුතුරෙන් කිව්වා මේ පැත්තට කාටවත් යන්න එපා කියලා. මම ගියා. ගිහිල්ලා උද්ඝෝෂකයන් එක්ක ඒකට සහභාගී වුණා. ඊට පහුවෙන්ද එතුමිය මගේට පහරක් එල්ල කරලා වේවැලෙන් ඇහුවා මොකද විප්ලව කරන්නද යන්න හදන්නේ කියලා. ඒ වගේම උසස් පෙළ අධ්‍යාපනය ලබද්දී පාසලේ ඒ කාලේ 987 ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් කරන කාලේ ඒ සටන්වලදීත්
ගොඩක් වෙලාට අපේ ගුරුවරු අපිට පිහිට වුණා. ඒ කියන්නේ එක අවස්ථාවක ශාරිකා මිස් කියලා ගුරුතුමියක් හිටියා. එතුමියා අපිට සමාජ අධ්‍යයනය ගන්නපු ඒ වගේම නාට්‍ය හාරංග කලාව උගන්වුවා. එක අවස්ථාවක එතුමිය පොලිසියෙන් මාව ආරක්ෂා කරගන්න සිමෙන්ති බෑග් එකක් ඔතලා අතට දීලා සරමක් අන්දලා පයින්ම කළුතර නගරයට අරන් ගිහිල්ලා එතනින් එතුමියගේ බෝම්බුල තියෙන ප්‍රදේශයට එහා තියෙන එතුමියගේ ගෙදරට එක්කන් ගිහිල්ලා ඒ ගෙදර දවස් ගණනාවක් තියන් හිටියා. ඉතින් එහෙම අපේ ගුරුවරු අපිට එක පැත්තකින් ආරක්ෂාව සැලසුවා. අනික් පැත්තෙන් අපිව නිසි මාවතේ අරගෙන ගියා. බොහෝ දේශපාලන චරිත වාමගාමී නැඹුරුවක් දක්වන්නේ තමන්ගේ විශ්වවිද්‍යාල පරිසරය තුළ මේ වාමාංශික දේශපාලනය පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පසුව ඒ ශිෂ්‍ය ව්‍යාපාරවල ක්‍රියාත්මක වීමෙන් පසුව ඔබතුමාගේ ප්‍රවිෂ්ටය මොන වගේද? මම 10 වසරට වෙනකොට සමාජවාදී ශිෂ්‍ය සංගමේ සම්බන්ධකම් ගොඩනගාගෙන තිබුණා. සමාජවාදී ශිෂ්‍ය සංගමය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ව්‍යාපාරය. ඒ වගේම 10 වසරේ අගභාගයේ තමයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අද ඉන්න ලේඛකයෙක් ඉන්නවා චූලානන්ද කියලා. පරිවර්තන සාහිත්‍ය ගොඩක් ඉන්න කෙනෙක්. ඔහු තමයි ආවේ ඔහු සහ සෙනෙවි කියන දෙන්න තමයි ආවේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් දෙන්න හැටියට. ඉතින් එතකොට අපි 10 වසරේදීම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සම්බන්ධතාව ගොඩනගාගෙන තිබුණා. ඒ වගේම මට මතකයි එක අවස්ථාවක මොරටු කැම්පස් එකට අපි ගියා. එතන මොන හරි අධ්‍යාපනික සාකච්ඡාවකට. එතෙන්දී මොරටු කැම්පස් එකේ තිබෙන බාහිර ස්වරූපය දැකලා ඊට පස්සේ ඉඳන් අපි අපේ පාසලෙත් ඒ විදිහේ චිත්‍ර සහ කවි ප්‍රදර්ශනය කරන්න පටන් ගත්තා. විශ්වවිද්‍යාලයක් නොවුනට අපේ පාසලෙත් ඒ ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයේ තිබුණේ විශ්වවිද්‍යාලයක ස්වරූපයෙන්. වැඩ බලන විදුහල්පති හිටියා විජේසූරිය මහත්මයා. එතුමත් එක්ක අපේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සාකච්ඡා කරනවා. කරලා කියනවා අපි අහවල් දවස් වලට වැඩ වර්ජන කරනවා. ඒ දවස් වලට වැඩ වර්ජන අපි කරනවා. අනිත් දවස් වලට පාසලේ විනය ඉතාම අකුරටම පවත්වාගෙන යන අපි මැදිහත් වෙනවා. එතකොට ගුරුවරුව හා අපි අතර ගැටුමක් ඇති වුණේ නැහැ. වැඩ වර්ජන කරන දවසට ශිෂ්‍ය ව්‍යාපාරයට ඒකට ඉඩ දීලා ගුරුවරු හිටියා. නොකිරන දවසට අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යන්න අපි පූර්ණ මැදිහත් වීමක් දුන්නා. ඒ කියන්නේ පන්ති කට් කරලා කාටවත් යන්න දුන්නේ නැහැ. පාසලේ වැඩ කරන වෙලාවට ක්‍රීඩා පිටින් සෙල්ලම් කරන්න දුන්නේ නැහැ. ඒ වගේම අපි බාරගත්තා. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක ස්වරූපයේ ගති ලක්ෂණ එතන තිබුණා. නමුත් උසස් පෙළ අධ්‍යාපනය ආරම්භ කරලා පළවෙනි මාස 4-5 යනකොට මම තීරණය කරා උසස් පෙළ අධ්‍යාපනයේ ඉදිරියට යන එක නතර කරලා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සමාජිකයෙක් වෙන්න. දැන් ඇයි ඔබ එවැනි තීන්දුවක් ගන්න කියලා මට අහන්න පුළුවන්. විශේෂයෙන්ම බොහෝ දෙනෙකුට පිටස්තර ලෝකයෙන් කරන එකම කාලසටහනට එකම බලපෑම තමයි සම්මත අධ්‍යාපනයේ නිරත වෙන්න විශ්වවිද්‍යාලයන් රැකියා ජීවිතයක් ලබා ගන්න එක. තමන් පරාර්ථය නෙමෙයි ලෝකාර්ථය පිණිස නෙවෙයි. තමන්ගේ පුද්ගලික ජීවිතය සැපවත් කරන්න අපිට වෘත්තීන් කීපයක් හඳුන්ලා දීලා තියෙනවා. එම සේවාවන් පසු කරමින් ඔබ හිතන්නේ ඇයි? ඔබට එහෙම හැඟීමක් ඇති වුණාද ඒ කාලේ? මොකක්ද ඒකට වෙච්ච බලපෑම? ඔව්, තව අවුරුද්දක් මම හිටියේ නම් මම පාසලේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. තව අවුරුද්ද මම ඒ වෙනකොට ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක්. හැබැයි තව අවුරුද්දක් හිටියනම් මම තමයි ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙන්නේ. ඒ වගේම මාත් සමග එකට සමගාමීව අධ්‍යාපනය ලැබුවා අජිත් ජයවර්ධන. අද ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක්. එතකොට දැන් අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත් මට ඒ තිබිච්ච ඉලක්ක අභිබවන්න හැකියාව තිබුණා කියලා විශ්වාසය මට තියෙනවා. නමුත් ඒ කාලේ අපේ රටේ තිබිච්ච සමාජාර්ථික දේශපාලන තත්ත්වය ඉන්දියානු හමුදා අපේ රටට ගොඩ බැහැලා. ඒ වගේම විශාල ජනසංහාරයක් සිද්ධ වෙනවා. ශිෂ්‍යෝ තරුණයෝ පැහැරගෙන යනවා, මරා දැමෙනවා. මම ඔය වෙනකොට අවුරුදු 3-4ක ඉඳන් ඉරිදා පුවත්පත් කියවනවා. සුනිල් මාධවගේ සත්‍යවාදීගේ දිනපොත කියවනවා. දයාසේන ගුණසිංහ මහත්මයාගේ කතුවැකි කියවනවා. තීරු ලිපි කියවනවා. තවත් බොහෝ දෙනෙක්ගේ ලිපි ලේඛන කියවනවා. එතකොට නොදැනුවත්වම අපේ හිත ඇතුලේ විශාල කැරැල්ලක් නිර්මාණය වෙනවා. ඒ කැරැල්ලත් එක්ක අපි ගත්තු යම් යම් ක්‍රියාමාර්ගය කියන්නේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් විසින් මර්ධනයකුත් අපි දිහාවට එල්ල වෙනවා. ඒ මර්ධනයට මුහුණ දීමේ ක්‍රමෝපායක් හැටියටත් ඒ වගේම අපේ හදවත ඇතුලේ තිබිච්ච කැරැල්ලේ ප්‍රතික්‍රියාවක් හැටියටත්
මම තීරණය කරනවා පූර්ණ කාලීනව දේශපාලනයේ යෙදෙන්න ඕනේ මේ නිල අධ්‍යාපන මාවත වෙනුවට වෙනත් මාවතක් තෝරගන්න ඕනේ කියලා. මට මතකයි අපේ තාත්තා ඔහු සම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. SWRD බණ්ඩාරනායක මහත්මයාට සිරිමා වාඩි බණ්ඩාරනායක මැතිණියට ඉතා ඉහළින් ගරු කරන කෙනෙක්. වස කුප්පියක් සාක්කු විදාගෙන හිටියා මම JP දේශපාලනය කරොත් තාත්තා බහබනුවයි කියලා. පොලිසිය අපේ තාත්තා අරගෙන ගියා මම වෙනුවට කළුතර උතුරු පොලිසිය දවස් 5ක් තියාගෙන හිටියා. ගිය තාත්තා නෙවෙයි ඒ දවස් 5න් පස්සේ ගෙදර ආවේ. එතකොට ගිය තාත්තා මම JVP කරනවට විරුද්ධ වුණාට දවස් 5න් පස්සේ ආපු තාත්තා මං JVP කරනවට එච්චර විරුද්ධුනේ නැහැ. ඒ කොහොම හරි අන්තිමට පූර්ණ කාලීන දේශපාලනයට ආවා. දැන් ඔබ බොහෝ විට සටන්කාමී චරිතයක් නැත්නම් විප්ලවවාදී චරිතයක් හැටියට තමයි බොහෝ විට බොහෝ ජනයා හඳුනන්නේ. හැබැයි අපි දුටුවා ඉතිහාසයේ ඔබ ගැන කියවනකොට ඔබ පොතක් නම් ඔබ ගැන කියවාගෙන යන විට පරිච්ඡේද ගණනාවක් හම්බෙනවා ඔබ නමින්. ඔබ සාහිත්‍යකරුවෙක්. ඔබ රස විඳිනවා බොහෝ දේවල්. ඔබ ගීත විචාරකයෙක්. කොහොමද මේ ඒ සාහිත්‍යමය ගුණාංග ඔබේ ජීවිතේ ප්‍රගුණ කරගත්තේ? ඒක මූලිකව කියවීමෙන්. මම අර ඉරිදපත්‍ර විතරක් නෙවෙයි වෙනකොට අපි 6-7 පන්ති වෙනකොට නවකතා ගොඩක් සාහිත්‍ය කෘතීන් පරිශීලනය කරන්න පටන් ගත්තා. පසු කාලීනව සෝවියට් සාහිත්‍යයට ගොඩක් අපි අල්මත් දක්වන්න පටන් ගත්තා. ඒ වගේම මේ රටේ සාහිත්‍යයත් අපි ගොඩක් අත්විඳින්න පටන් ගත්තා. මට මතකයි එකපාරක් අපේ 7 වෙනි පන්තියේදී සිංහල ගුරුතුමිය තෙවරක් පෙරුම කියන ගුරුතුමිය මගේ රට කියන රචනාවක් ලියන්න දුන්නම මම පුල්ස් කැප් කොළ 4ක හෝ 5ක ලිව්වා. ඒ කියන්නේ ලියන්න දේවල් ඔළුවේ තිබුණා. ඒකම ඊට පස්සේ හේතු වුණා අපි දැන් ඉස්කෝලේ නාට්‍ය කණ්ඩායමේ හිටියා. විවාද කණ්ඩායමේ හිටියා. එතකොට රංගනය විවාදය සාහිත්‍ය සමිතියේ තනතුරු දරුවා. අපි ඉස්කෝලේ ඔය ශිෂ්‍ය සටන් තියෙන අතරෙම සිතිජිය කියලා බිත්ති සංග්‍රහයක් කළා. මට මතකයි කටුනායක තිබිච්ච නාවික හමුදා කඳවුරෙන් කටුනායක කියන්නේ මේ කළුතර දකුණේ තිබිච්ච කටුනායක. ඇවිල්ලා එකපාරක් අපේ බිත්ති පුවත්පත් ටික ගලවගෙන ගෙනිච්චා. ඉතින් මේ වගේ ක්‍රියාකාරකම් විසින් සාහිත්‍ය පැත්තට හරි ගීත ඒ බහුවිධ ක්‍රියාකාරකම් වලට අපිට උනන්දුවක් උද්‍යෝගයක් තිබුණා සහ යම්කිසි හැකියාවකුත් වර්ධනය කරගෙන තිබුණා. ඔබ ඒ ජීවිතයයි ඔබ රුසියානු සාහිත්‍ය පිළිබඳව ඇල්මක් දක්වපු කෙනෙක් කියලා සඳහන් කරා. මේ සාහිත්‍ය සහ කලාව ඔබේ දේශපාලන දිවිය මම මේ සඳහන් කරන්නේ ඔබ දේශපාලන චරිත අතර සුවිශේෂී දේශපාලන චරිතයක්. අපේ ජාතිකවාදී අර්ගලය සටන පෙර දැකපු කෙනෙක් කියලා අපි හඳුන්වනවා. ඒ සාහිත්‍ය කලා සහ කියවීම සහ මේ දේශපාලන දේහය අතර ක්‍රියාකාරකම් අතර සම්බන්ධයක් නිසැකවම තිබුණාද? නිසැකවම තියෙනවා. ඒ කියන්නේ ඒ සවිඥානික බව එන්නේ නැහැ දේශපාලන විද්‍යාවෙන් විතරක්. ඒ සවිඥානික බව එන්න එක හේතුවක් ප්‍රධාන හේතුවක් සාහිත්‍යමය සහ සෞන්දර්යාත්මක කියවීමකුත් ඒකත් එක්ක සමගාමීව තියෙන එක. ඒ කියන්නේ දැන් ජනතා විමුක්තියේ ප්‍රචාරක ලේකම් තනතුර කවුරු හරි කියනවා නම් මම මේක හොඳින් කරා කියලා. එහෙම හොඳින් කරන්න තිබිච්ච ලොකුම හේතුව තමයි දේශපාලනමය පරිචය විතරක් නෙවෙයි සාහිත්‍යමය කලාත්මක පැත්තෙන් තිබිච්ච හෘදාව. ඒ ඔක්කොම එකට එකතු වුණාම තමයි වැඩක් හරියට කරන්න පුළුවන්. සමහර විට ඒ යම්කිසි කොටසක් නැත්තම් ඒක අපෙන් අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් sannivedanaya කරද්දී sannivedanaya කියන විෂයේදී අපේ වචන ගබඩාව පොහොසත් වෙන්න ඕන. අර්ථයෙන් පරිපූර්ණ වචන විතරක් නෙවෙයි ඒ සුදුසුම දැනෙන වචනේ. මිනිසුන්ගේ භාවයන් උද්දීපනය වෙන වචනේ. ඉතින් ඒවා එහෙම ගබඩාවක් ඇති වෙන්නේ අපි කලාව ඇසුරු කරොත් සාහිත්‍ය ඇසුරු කරොත් ඒ ඔක්කොම ඇසුරු කරන මිනිහෙකුට විතරයි ඒක එන්නේ. එහෙම නැත්තම් අපි වචන කියයි. හැබැයි දැනෙන වචන නෙවෙයි. තේරෙන වචනයක් වෙන්න පුළුවන්. තේරෙන වචනේ දැනෙන වචනේ කියන්නේ දෙකක්.
වූ ආත්ම ප්‍රකාශනය. ඔබ වාමාංශික දේශපාලන දර්ශනයක් මත ජීවිතය පටන් ගන්නේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවද කියලා මා ඇසිය යුතුමයි. නෑ. මට මතකයි අපේ තාත්තා රාජ්‍ය නැටුම් කණ්ඩායමේ සමාජිකයෙක් මං කුඩා කාලේ. තාත්තා එදා SWRD බණ්ඩාරනායක මහත්තයා අගමැති වුණාට පස්සේ ලෝකයේ බොහෝ රටවල් සමග අලුතෙන් රාජතාන්ත්‍රික සම්බන්ධතා පටන් ගන්නකොට අපේ රටේ රාජ්‍ය නැටුම් කණ්ඩායම ඒ රටවල් වලට ගියා. ඉතින් මම දන්න තරමින් රටවල් 30 ගානකට ගියා. ඒ ගිහිල්ලා එකපාරක් මට මතකයි තාත්තා කියනවා මේ සෝවියට් සංගමයට ගිහිල්ලා ආවට පස්සේ පුතා මේ එහි අපි හෝටලේ ඉන්නකොට කාමරවල වල දොර වහන්නේ නැහැ. හොරු නැහැ. ඉතින් තාත්තා තමයි මට ওই සමාජවාදී රටවල් ගැන ධනාත්මක පින්තූරය මුලින්ම හැදුවේ. ඒක සමහර විට ඒ වගේ ඇති වෙච්ච හැඟීම් ඉවහල් වෙන්න ඇති ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් තෝරගන්න. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂයේ ඒ වෙලාවේ මම තෝරගන්නේ රට මුහුණ දීලා තිබිච්ච අර්බුදකාරී තත්ත්වය නිසා. ඒකට මුහුණ දෙන්න ශක්තිමත්ම මැදිහත් වීම කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියලා මට ඒ වෙලාවේ විශ්වාසයක් ඇති වෙච්ච ඉඳා. ඒ විශ්වාසය මත තමයි ජීවිත අවදානම නොතකා ඒ පක්ෂයත් එක්ක එකතු වෙන්නේ. මොකද අපි එකතු වෙන කාලේ මම 88 අගභාගයේ කියන්නේ දරුණුම මර්ධනය තියෙන වෙලාවේ 88 අගභාගයේ එකතු වුණේත් මරණීය අවදානම දැක එහෙත් හෘද සාක්ෂියට එකඟව ඒ අවදානම අරගෙන අපි ඒකට මුහුණ දිය යුතුයි කියන හැඟීමක් තිබිච්ච නිසා. සමහර දේශපාලන දර්ශනයන් කෙරෙහි ආකර්ෂණය වෙන්න සමහර දේශපාලන පරමාදර්ශ බලපානවා, චරිත බලපානවා. ඔබට එවැනි බලපාපු චරිත ඉන්නවද මතක් කරන්න කැමතිද? පළමු කොටම මට පරමාදර්ශී චරිත හැටියට මට දැනුනේ මගේ කුඩා කාලේදී අපේ රටේ චරිත. ඒ කියන්නේ පුරන් අප්පු වෙන්න පුළුවන්, වීරමොණර විල කැප්පෙටිපොළ වෙන්න පුළුවන්. මේ වගේ අපේ ඉතිහාස කතාවේ ඉන්න අපි දන්න පුංචි කාලේ නම් මද්දුම් බණ්ඩාර වෙන්න පුළුවන්. දැන් නම් මට මද්දුම් බණ්ඩාර ගැන තියෙන කියවීම වෙනස්. එතකොට ඒ වගේ අපේ රටේ ස්වදේශිකත්වය ඉතිහාසය ඇතුළේ ලියවිච්ච චරිත තමයි වීර චරිත හැටියට මගේ හිතේ පදිංචි වුණේ. පසු කාලීනව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරන්න පටන් ගැනීමත් එක්ක අර්නස්ටෝ චේ ගිවාරා වැනි අය වීරයෝ හැටියට හදවතේ ලියුණා. දාර්ශනිකයෝ හැටියට ලියවිච්ච වෙනම චරිත ටිකක් හිටියා. වීරයෝ හැටියට ලියවිච්ච වෙනම චරිත ටිකක් හිටියා. තියාගේ චරිතත් අපේ ජීවිතවලට අඩු වැඩි වශයෙන් බලපෑවා අපේ ගමන් මඟ සකස් කර ගැනීම සඳහා. ඔබ තෝරාගත්තු දේශපාලන කඳවුරේ 71 අරගලයෙන් පස්සේ 71 බොහෝ විට සමාජගත වෙන්නේ මතයක් හැටියට ඒක අසාර්ථක කැරැල්ලක් නැත්නම් අසාර්ථක දේශපාලන ගමනක් කියලා. හැබැයි නමුත් ඔබ එම ස්ථාවරයන් සහ එම දර්ශනීයම රැඳී ඉන්නයි උත්සාහ කරන්නේ. මම අද ඒ දිහා බලන්නේ වෙනස් විදිහකට. නමුත් 1988 ඇත්තටම 1988 අගභාගයේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වෙන්නේ සමාජවාදී මතවාදය දරන පුද්ගලයෙක් හැටියට නෙවෙයි. දේශප්‍රේමියෙක් හැටියට. එදා ජනතා විමුක්ති පෙරමුණේ සටන හැඳින්වුවේ මේ සමාජවාදී විප්ලවය කියලා නෙවෙයි දේශප්‍රේමී අරගලය කියලා. ඉන්දිය ව්‍යාප්තවාදයට එරෙහි දේශප්‍රේමී අරගලය. එතකොට එතන තිබුණේ දේශප්‍රේමය. රට පිළිබඳව තිබිච්ච ආදරය. නමුත් පසු කාලීනව ක්‍රමානුකූලව ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර අධ්‍යාපන කටයුතු වල නියැලීමත් එක්ක තමයි ඒ උපාය මාර්ගික පාටේ එන්නේ දේශප්‍රේමී අරගලයේ ඔස්සේ සමාජවාදයට කියලා. එතකොට දේශප්‍රේමී අරගලය හරහා යන්නේ සමාජවාදයට. දැන් චීනය ගත්තත් ජපාන් ආක්‍රමණ විරෝධී අරගලය හරහා තමයි සමාජවාදය ආවේ. වියට්නාමය ගත්තත් ඇමරිකන් අධිරාජ්‍ය විරෝධී අරගලය හරහා තමයි සමාජවාදය ආවේ. එතකොට මේ මොඩල් එක තමයි මෙතනත් අපි අතර සාකච්ඡා වුණේ. ඒ සමාජවාදය කියන එක ගැන සහ ඒකත් එක්ක බැඳිච්ච මාක්ස්වාදය කියන එක ගැන හදාරන්න පටන් ගන්නේ ඊට පස්සේ. කොහොම වුණත් මම තදින් විශ්වාස කර දෙයක් තියෙනවා මාක්ස්වාදය හෝ සමාජවාදය හෝ ඒ සියල්ලට වඩා උඩින් තියෙන්නේ තමන්ගේ රට පිළිබඳ ආදරය දේශප්‍රේමීත්වය. කෙනෙකුට ඒක මානවවාදය කියලා හඳුන්වන්නත් පුළුවන් තහංචි නෑ. හැබැයි දැන් ඔබතුමන් මේ දේශපාලන ගමන් මඟ තුළ ඒ වාමාංශික පක්ෂ නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ වැනි කණ්ඩායම් පවා පහු කරමින් හිතලා නැවත ජාතික බලවේග නිර්මාණය කරන්න දායක වෙනවා.
ඒ ගමනයි ඔබ වෙනස් කරන්න. ඒක තීරණාත්මක තැනක්, තීරණාත්මක හැරවුමක් ඔබගේ ජීවිතේ. ජනතා විමුක්ති පෙරමුණටත් අපේ රටේ සෙසු ආමාංශික බොහෝ දේශපාලන පක්ෂවලටත් වැරදිච්ච ප්‍රධාන තැනක් තමයි මේ නූතන මොහොත හරියට තේරුම් ගන්න බැරිවීම. අපි ඉන්නේ අධිරාජ්‍යවාදී බලවතුන් අපේ රටවල්, අපි කියනවා මේකට එක්ක ජනරජය කියන්න පුළුවන්, නැත්තම් ජාතික රාජ්‍ය කියන්න පුළුවන්, මොන නමින් හැඳින්වුවත් අපේ රාජ්‍ය, අපේ වගේ රටවල් වල රාජ්‍ය අත්පත් කර ගනිමින් ඉන්න වෙලාවක. ඉරාකය එහෙම නැත්නම් ලිබියාව අත්පත් කරගන්නේ එක විදියකට. තවත් රටවල් අත්පත් කරගන්නේ තව විදියකට. දැන් සුඩානය දෙකට බෙදලා කෑලි දෙක අත්පත් කරගත්තා. අපේ රටත් ගියේ කෑලි දෙකට කඩලා දෙකම අත්පත් කරගන්න. නමුත් ඒක අසාර්ථක වුණා. ඊට පස්සේ මූල්‍ය පරාධීනත්වයේ හරහා අත්පත් කර ගැනීම, සංස්කෘතික පරාධීනත්වයේ හරහා අත්පත් කර ගැනීම. දැන් අප්‍රිකාවේ රටවල් වල ඔවුන්ගේ ස්වදේශික භාෂාවල් පාවිච්චි වෙන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාව තමයි පාවිච්චි වෙන්නේ. එතකොට ඔවුන්ගේ සෝ භාෂාවල් අද මැරිලා. එතකොට එතන තියෙන සංස්කෘතික අත්පත් කර ගැනීම. එතකොට දැන් මේ බහුවිධ අත්පත් කර ගැනීමක් තියෙනවා. ඒක ඒ අතර ඒ රාජ්‍යයන් දිය කර හරිනවා. ඒවා දුර්වල කරනවා. ඒවා තීරණ ගන්න බැරි කරනවා. දැන් අපිත් රාජ්‍යයක් හැටියට මුහුණ දීලා ඉන්නේ මෙන්න මේ යුගයට, මේ අවධියට. දැන් අපිට ඔය කියන්නේ නව අලුත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරන්න, ෆෙඩරල් කරන්න, බලය බෙදන්න. ඕවා කියන්නේ රාජ්‍ය තීරණ ගන්න බැරි කරන එක, බෙලහීන කරන එක. ඊළඟට අපිට කියනවා මේ ආර්ථිකයේ වශයෙන් රජය ඉටු කරන භූමිකාව කුඩා කරන්න, පුද්ගලිකාංශයේ භූමිකාව වැඩි කරන්න. යන්නේ ආර්ථිකය ඇතුලේ රජයට තියෙන අවස්ථාව අහිමි කරන එක. ඒ හැම එකකීම කරන්නේ රාජ්‍යයේ බෙලහීන කිරීම, රාජ්‍යයේ වගකීම දුර්වල කිරීම. ඉතින් මේ යුගයේ නිසා අපිට තියෙන ප්‍රමුඛ වගකීම තමයි මෙන්න මේකට එරෙහි සටන. ඒකට එරෙහි සටනට යටත් අනිත් ඕනම සටනක්. ඒ කියන්නේ ජාතික සටන කියන්නේ ඔන්න ඕක. ඔය එන සවිඥානික වෙන මේ ප්‍රහාරයෙන් අපේ රාජ්‍ය ආරක්ෂා කර ගැනීම. හොඳට හෝ නරකට මේ රාජ්‍ය අපේ ජීවිතවලට බලපාලා තියෙනවා. අපි කියන්න පුළුවන් නිදහස් සෞඛ්‍ය සේවය තියෙනකොට අන්න හොඳට බලපාලා තියෙනවා. නිදහස් අධ්‍යාපනය තියෙනකොට අන්න හොඳට බලපාලා තියෙනවා. 1971 අප්‍රේල් අරගලයේ මර්ධනය කරනකොට අන්න නරකට බලපාලා තියෙනවා. හැබැයි හොඳට හෝ නරකට බලපාන්න මේ රාජ්‍ය පවතින්න ඕන. නරකට බලපෑවයි කියලා මුණත් එක තරහ වෙලා නැහැ කපා ගන්න බෑ. මේ රාජ්‍ය ආරක්ෂා කර ගන්න ඕන. දැන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීම කියන්නේ දැන් කියන වාමාංශිකයෙක් කියන්න පුළුවන් ධනපති රාජ්‍යනේ. හරිද? ධනපති රාජ්‍ය කියලා මේක විනාශ කරන්නද? රාජ්‍යයක් හැටියට විනාශ කරන්නද? ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ක්‍රමය වෙනස් කරන්නත් රාජ්‍ය පවතින්න ඕනේ. රාජ්‍ය නොපැවතුනොත් කොහෙද ක්‍රමය වෙනස් කරන්නේ? අහසේද? ඒ නිසා අද තියෙන උබතෝ කුටිකේ තමයි වම අමාරු වෙట్లా තියෙන තැන තමයි ක්‍රම විරෝධය රාජ්‍ය විරෝධයක් බවට පත් වෙලා තියෙනවා. ඒතර රාජ්‍ය දුර්වල කිරීමේ අධිරාජ්‍යවාදීගේ ඌමනාවයි ක්‍රම විරෝධී රාජ්‍ය විරෝධී වමේ ඌමනාවයි එකට සමපාත වෙලා තියෙනවා. ඔන්න ඔය සමපාත වීම ඇතුලේ අපි නැහැ. අපි ඉන්නේ බොහොම පැහැදිලිවම රාජ්‍ය ආරක්ෂා කර ගැනීම සහ කොන්දේසි විරහිත රාජ්‍ය ආරක්ෂා කර ගැනීම අංක 1. ඒකට යටත් ක්‍රම විරෝධී සටන, පන්ති සටන මේ ඔක්කොම ඒකට යටත්. ඔබට තියෙන්නේ සටන්කාමී ඉතිහාසයක්. දැන් ඒ බොහෝ සටන් මෙහෙවන නායකයින් අවසානයේ සතුටට පත් වෙනවා, එක්ක දුකට පත් වෙනවා. දැන් ඔබ ඉතිහාසය සහ ඔබ පිළිබඳව කතා කළොත්, ඔබ පුද්ගලිකව ඔබේ සටන් ඉතිහාසය ගැන, ඔබ මේ සමාජ සවිඥානිකත්වයේ, ඔබ නැත්නම් ඔබ සඳහන් කළ දේශපාලන සවිඥානිකත්වයේ මේ රටේ වෙනස් කරන්න සැලකිය යුතු සටනක් කරමින් ඉන්නවා. දැන් ඔබ සතුටට පත් වෙනවද මේ සම්බන්ධ? මොනවද ඒ ජයග්‍රහණ ඔබට පිළිවෙලින් මතක් කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් සතුටට පත් වෙනවා. මම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තෝර ගැනීම පිළිබඳව පළමුවෙන්ම සතුටට පත් වෙනවා. එතනින් මට ලැබිච්ච පන්නරය සහ අත්දැකීම්, ඒ වගේම අවබෝධය මං හිතන්නේ මම වෙනත් දේශපාලන පක්ෂයක් එක්ක ගමනක් යන තීරණය කරා නම් මට ඒක ලැබෙයි කියලා. හැබැයි මම ඒ නිසා ඒ දැනුම් පද්ධතිය හිරකාරයෙක් නෙවෙයි. ඒ දැනුම් පද්ධතියේ හිරකාරයෙක් විය යුතු නෑ. බුදුන් වහන්සේ අපිට කිව්වේ ඒව බලව කියලා. මම කීපමණින් පිළිගන්නත් එපා, ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගන්න කියලා. ඉතින් එහෙම නිදහසක් දීලා තිබිච්ච ධර්මයක්කින් පෝෂණය වෙච්ච සංස්කෘතියක් ඇතුළේ ජීවත් වෙන අපිට කිසිවක හිරකාරයෙක් වීමේ අවශ්‍යතාවයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළේ ලැබපු අත්දැකීම්, ලැබපු පරිචය ගොඩාක් ඉවහල් වෙනවා අපේ දේශපාලන වර්ධනයට. හැබැයි ඒ අතරම මම
ඉන් බාහිර දැනුමත් එක්කත් අපේ සමීප ඇසුරක් තිබුණා. විශේෂයෙන්ම දේශිතයිසි ජාතික ව්‍යාපාරය හරහා ගොනු වෙච්ච ආචාර්ය ගුණදාස අමරසේකර මැතිතුමන් වැනි වියතුන්. ඒ අයගේ ගොඩනගන ලද දැනුම් පද්ධතීන් මේවා එකත් අපේ ඇසුර තිබුණා. ඉතින් මේ ඔක්කොම හේතු වුණා යම්කිසි රටට සිදුවෙන අනතුරක් පිළිබඳව යම්කිසි පෙරදැක්මක් ඇති කරගන්න සහ අනතුර වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්න. දැන් මට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 එතුමා ජනාධිපතිවරණයට ඉල්ලනවා. ඊට කලින් අපිට සිද්ධ වුණා ජනතා විමුක්ති පෙරමුණ ඉඳද්දී උතුර හා නැගෙනහිර වෙන් කිරීමේ සටනක නියැලෙන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අපිට ගන්න පුළුවන් වුණා. ඊළඟට අපිට සුනාමි සහන මණ්ඩලයේ පරාජයට පත් කරන්න යම් පියවර ගන්න වුණා. 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජයග්‍රහණය කරාට පස්සේ මට මතකයි ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ ඊට පස්සේ තිබිච්ච දේශපාලන මණ්ඩලයේදී ප්‍රේමකුමාර ගුණරත්න විවේචනයක් ගෙනාවා. පමණ ඉක්මවා මම ඒ ජයග්‍රහණයට දායක වුණා කියලා. මොකද ඒ අයගේ යටිහිතේ තිබුණේ ජයග්‍රහණය නෙවෙයි පරාජය. ඉතින් ඒගොල්ලෝ හිතන්නේ නැති මගේ පමණ ඉක්මවා මැදිහත් වීම ජයග්‍රහණයට හේතු වෙන්නේ නැති කියලා. ඒ පමණ ඉක්මවා කියන එක ගැන එහෙම සඳහනක් කළා. ඒ වගේම අපි 2005 ජයග්‍රහණයෙන් පස්සේ තමයි අපිට පුළුවන් වුණේ යුදමය ජයග්‍රහණය දක්වා මේ රට අරගෙන එන්න. එතෙන්දී ජනතා විමුක්ති පෙරමුණ කකුලෙන් අදිද්දී අපිට සිද්ධ වුණා එළියට බැහැලා පක්ෂයට වඩා අංක 1 රට කියන තැන ඉඳන් තීරණ ගන්න. ඉතින් අපි එදා සිට මේ දක්වා මම ජනතා විමුක්ති පෙරමුණ තුල ඉඳද්දී දරන ලද මතය අධිරාජ්‍ය විරෝධී මතය රාජ්‍ය නොවන සංවිධාන විරෝධී මතය මේ රටේ ඒ එදා ඉඳ සිටම දක්වන ලද ස්ථාවරය මතය අපි තවමත් ඉදිරියට අරගෙන යනවා. ඒ මතය මත පිහිටා අපි දේශපාලන උපාය උපක්‍රම තෝරනවා. දැන් පරාජයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පරාජයෙන් පස්සේ මට මතකයි වෛද්‍ය වසන්ත බණ්ඩාර මයෙන් කතා කරා 9 වෙනිදා හරි 10 වෙනිදා හරි ජනවාරි. දැන් මොකද විමන් සහෝදරයා කරන්නේ කියලා ඇහුවා. මං කිව්වේ මහින්ද එක්ක නැගිටිමු කියලා. මොකද මට තේරුණා මහින්ද රාජපක්ෂ කියන චරිතයේ පරිච්ඡේදය අවසන් නැහැ කියලා. හැමෝම හිතුවේ පරිච්ඡේදය අවසන් කියලා. ඊට පස්සේ තිබිච්ච මාධ්‍ය සාකච්ඡා අපි කිව්වා මම කිව්වා ඔබේ නායකයා පරාජය වුණා නොවේ පසුබැස්සා පමණි අපි ඔබේ නායකයා නැවත රැගෙන එනවා කියලා. මොකද එහෙම කියන්න ඕන කරන වාතාවරණය තිබ්බා. ඉතින් අපි ඒ දැකපු දේ වෙනුවෙන් සටන් කළා. සටන් කරා විතරක් නෙවෙයි බලාපොරොත්තු වෙච්ච අරමුණට ගෙනාවා දේශපාලනය. ඉතින් කොහොම වුණත් දේශපාලනය කියන්නේ බොහොම ගතික දෙයක්. ඒක එක තැන නතර වෙලා තියෙන්නේ නැහැ. මෙතනින් එහාටත් ඒක ගලාගෙන ඉස්සරහට යනවා. එලි සංවාදයක් තිබුණා විමල් නොසිටියා නම් මේ රටේ දේශපාලනය කියන කාරණය. ඉගෙන අපි ටිකක් අපිත් අවධානය යොමුණා. ඔබතුමාගේ නැවත විමසනවා දැන් දේශපාලන දර්ශනය සම්බන්ධව. දැන් කෙනෙකුගේ දේශපාලන දර්ශනය අතිශය වැදගත් පසු ක්‍රියාකාරීත්වයට ප්‍රථම. එතකොට මේ දේශපාලන සකස් වීම කෙරෙහිලා සමස්තය ඔබ දැන් වෙනදාට වඩා වෙන අයට වඩා මේ ජාතිකවාදී ස්ථාවරයන් සහ මතවාදය තුළ ඉඳගෙන මේන ජාත්‍යන්තර බලවේග ඒවා මුදල්මය හෝ වේවා මුදල් මගින් හෝ වේවා ප්‍රතිපත්ති හෝ ගිවිසුම් මගින් හෝ වේවා මේ එනේ සියල්ල ඔබ තාම ගැඹුරින් අධ්‍යයනය කරලා විග්‍රහ කරනවා. ඒ දේශපාලන සවිඥානිකත්වය ලබා ගත්තේ කොහෙන්ද? ඒකට අත්පොත් ලැබුවේ කොහෙන්ද? ඒක අතිශය වැදගත් වෙනවා ශ්‍රී ලාංකේය දේශපාලන අනාගතයට. එකක් ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ අපි දේශපාලනය කියවගත්තු විදිය. ඒකෙන් අදහස් වෙන්නේ එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ දැන් ඉන්න අයටත් එහෙම කියව ගන්න පුළුවන් වෙන්න ඉපේ. කියවගත්තු විදිය සහ වර්තමාන මොහොත අපි විග්‍රහ කරගත්තු විදිය. ඒ කියන්නේ මම අර කලින් කිව්වේ නූතන මොහොත මොකක්ද අපි ඉදිරිපිට තියෙන ප්‍රමුඛ අභියෝගය කේන්ද්‍රීය අභියෝගය. දැන් දේශපාලනයේ තියෙනවා මෙහෙම. කේන්ද්‍රීය ප්‍රශ්න තියෙනවා පරිධියේ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ රවුමේ මැද ප්‍රශ්නේ තියෙනවා ඒ වටේ ප්‍රශ්න තියෙනවා. මැද ප්‍රශ්නෙන් තමයි මේක මෙහෙවන්නේ. දැන් LTT පවතින කාලේ ජාතික ප්‍රශ්නේ තමයි කේන්ද්‍රීය ප්‍රශ්නේ. ප්‍රභාකරන් තමයි ලංකාවේ දේශපාලනයේ ස්වභාවය තීරණය කරන්නේ. දැන් පරාජයට පත් වෙන තිබිච්ච චන්ද්‍රිකා මැතිනිය අර බෝම්බෙත් එක්ක ආයි දින්නනේ. ටවුන් හෝල් එකේ බෝම්බෙත් එක්ක. ඒ වෙලේ නැත්තම් පරදිනවා. ඒතකොට ප්‍රභාකරන් තමයි චන්ද්‍රිකා දිනනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒ කේන්ද්‍රීය ප්‍රශ්නය. ඒතකොට පරිධියේ ප්‍රශ්න තව තියෙනවා ආර්ථික ප්‍රශ්න ආරම්භය. ඒවා මතින් නෙවෙයි තීරණ ගන්න. ඒ වගේ දැන් ලංකාවේ විතර නෙවෙයි ලෝකේ ඕනම රටක දේශපාලනේ
අපි හඳුනගන්න ඕන කේන්ද්‍රීය අභියෝගය මොකක්ද. තව තියෙනවා පරිධිය අභියෝග. හැබැයි පරිධිය අභියෝග විසින් නෙවෙයි රටේ ඉරණම තීරණය කරන්නේ. කේන්ද්‍රීය අභියෝගය විසින්. ඒතර කේන්ද්‍රීය අභියෝගය හරියට තේරුම් ගත්තොත්, නාභියේ තියෙන අභියෝගය හරියට තේරුම් ගත්තොත් රට කොහෙටද යන්නේ, කොහොමද කේන්දරය කියලා හදාගන්න පුළුවන්. ඊළඟ මේ අවුරුදු කීපයක් ලියන එක අමාරු නෑ. හැබැයි කේන්ද්‍රීය අභියෝගය නැතුව පරිධියේ අභියෝග දිහා බලලා කේන්දරය හදන්න ගියොත් රටේ එතකොට හරියන්නේ නෑ. ඒතකොට වර්ධිනවා. අපේ වැරදි නිවැරදි කරගන්න අවශ්‍ය වෙනවා හැම දෙනාටම රටක් ජාතියක්. හැටමගේ අවසාන ප්‍රශ්නය දැන් ඔබ දිනලා තියෙනවා ඇතම් ජයග්‍රහණ ඔබ සතු වෙලා තියෙනවා. ඒක ඔබ සතුවීමක් නෙමෙයි. ඒක රට ජාතිය සතුවීමක් වත් අපි වඩා නිවැරදි කියලා හිතනවා. හැබැයි දිනන්නේ සටනක් තිබුණු නිසා දැන් මේ වර්තමාන දේශපාලන ආකෘතිය ඇතුලේ කල්පනා කරොත් මේ අප වටා ඉන්න පරිවාර රාජ්‍යයන් සහ අනපනත් ගිවිසුම් හා සියල්ල සංසන්දනය කරලා බැලුවොත් අපිට ඉතිහාසයට ගෙනියන්න ඉතිහාසයේ ඉඳන් ගෙනාපු නව නිදහස් අරගලයක් තේනවාද හෙට දවසේ දේශපාලන ගමන තුල අපිට ඒ ඔබගේ දැක්ම එක්ක මොකක්ද අපිට කියන්න පුළුවන්? අපි ඉන්නේ නව නිදහස් අරගලය තුල තමයි. අපි විශේෂයෙන්ම ලංකාව කියන රට පිහිටලා තියෙන තැන නිසා ඉන්දිය සාගරයේ අපි පිහිටලා තියෙන ඉතාම උපාය මාර්ගිකව වැදගත් තැනක. ඒ නිසා ලෝක බලවතුන් සියලු දෙනාගේම නොමද අවධානයට අපේ රට ලක් වෙලා තියෙනවා. ඔවුන් සියලු දෙනාම කැමති අපේ රටේ ඔවුන්ගේ පය දෙපය හොඳට ස්ථාවරව තියාගන්න. ඒ නිසා තමයි ඉන්දියාව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික අතහරින්න කැමති. ඒ නිසා තමයි ඇමරිකාව මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියලා මන්නාරමේ ඉඳලා ත්‍රිකුණාමලයේ ඉඳලා කොළඹ වරාය දක්වා ස්පෙෂල් ඉකොනොමික් කොරිඩෝර් එකක් හදාගෙන මෙතන බින්න බහින්න කැමති. ඒ නිසා තමයි චීනයත් පෝට් සිටි එක හරි හම්බන්තොට වරායට හරි උනන්දුව දක්වන්නේ. එතකොට මේක ඇවිල්ලා අර මේ එක අතකින් කියන්න පුළුවන් ලස්සන ගැහැණු ළමෙක් කියලා. එතකොට හැමෝගෙම අවධානය මෙතන තියෙනවා. ඒ නිසාම අපිව ගිලගන්න, අපිව යටත් කරගන්න, අපිව අමාරුවේ දාන්න තෝරන උපාය උපක්‍රම බහුලයි. ලස්සන වෙස්මූණු පැළඳගෙන එන්නේ ඒ උපක්‍රම. බොහොම හොඳ කතා බුදු සරණයි කියලා ගහගෙන තමයි හරක් මරණ ලොරිය යන්නේ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ අපි රටේ සවිඥානික සමාජයක් හැටියට අපිට පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ අනතුර කොහෙන්ද එන්නේ කියලා දකින්න. ඒ අනතුර පරද්දන්න. ඒ අනතුරට එරෙහිව ක්‍රියාත්මක වෙන්න. ඒක තමයි නව නිදහස් සටන කියන්නේ. මේ නව නිදහස් සටන මම හිතන්නේ අපේ රටේ අපි අවසාන වශයෙන් ස්වාධීනත්වය, ස්වෛරීත්වය, අපේ නිදහස ඒකට අතපොවන්න බැරි තත්ත්වය ඇති කර ගැනීම දක්වා අකණ්ඩව පරපුරෙන් පරපුරට මුහුණ දෙන්න වෙන තත්ත්වයක්. අපේ සටන් ඉතිහාසය ගැන කතා කරන්නේ ඉතිහාසයෙන් තමයි අපිට අරගලයේ සටන පවර්ලා දීලා තියෙන්නේ. ඉස්සරහට ගෙන යාම, අනාගතයේ ගලවා ගැනීම, මිත්‍යාව සහ සත්‍ය අතර වෙනස හඳුනා ගැනීම අපිට කරන්න සිදු වෙන දෙයක්. මනුෂ්‍ය ජීවිතවල තියෙන ඥානය සහ ගුණය හරි ප්‍රබලයි වැදගත් කියලා අපි අතීත අවර්ජන ඇතුලේ කතා බහ කරලා තියෙනවා. අද නවතන් ගත්තේ වර්තමාන රජයේ වගකීම් දරන අමාත්‍යවරයෙක් ළඟ. හැබැයි ඒ නමින් නෙවෙයි අපි හඳුනාගත්තේ ජාතිකවාදී නිදහස් සටනට සෙවන දුන් මහා දේශපාලන වෘක්ෂයක් හැටියට අපි එතුමන් හඳුන්වන්නේ. ඔබ දන්නවා අතීත වර්ජන අපේ සාමාන්‍ය මිනිසුන් නෙවෙයි, ඒ මිනිසා ඉක්ම වූ මිනිසෙක්. සාමාන්‍ය සිතීම ඉක්ම වූ සිතීමක් මේ මහ පොළොවට මාතෘ භූමියට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ අවශ්‍යතාවය දැනගෙන දුර්ලභ මිනිසුන් හොයාගෙන යන ගමනක නවතැන් පොලින් සමුගන්න අපිට අවසර ඉල්ලන ඔබෙන් ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. අපේ ජාතික නිදහස් සටන දිහා අපි බලාගෙන ඉන්නවා. අතීත උපන් පරපුර වෙනුවෙන් මාතෘ භූමියත් දෙසොබ් බලා ඉන්න ඔබට අපේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඔබ නිදුක් නිරෝගී සුවය. හිතතුනි අපි අතීත වර්ජන වැඩසටහනේ අදට විරාමයකට යනවා. තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙමින් අපි ගිහිල්ලා එන්නම්. ඔබට උතුම් වූ තෙරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා.